එතකොට අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපිට එතකොට සාකච්ඡා කරන්න තියෙන්නේ ප ဋ ාණයට අදාළ ප්‍රත්‍ය වර්ගීකරණය. කුසල ත්‍රිකය ඉගෙන ගනිද්දී මේ ප්‍රත්‍ය වර්ගීකරණයක් ඉගෙන ගන්නට තියෙනවා. එතකොට ඒක ඒ දැනුම අපිට අවශ්‍ය වෙනවා. ඒක ප්‍රයෝජනවත් වෙනවා අපේ මේ ඉදිරි කටයුතු වලදී. ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස් වලදී. එතනදී ඒ ප ဋ ාණයේදී ප්‍රත්‍ය වර්ගීකරණයේදී ප්‍රත්‍ය වර්ගීකරණයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕන. මේ ප ဋ ාණයේදී අපි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න අතර තියෙන ප්‍රත්‍ය ශක්තියින්, ඒව අතර තියෙන ප්‍රත්‍ය ශක්තියින් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ප්‍රත්‍ය ධර්මයන් මේ ප්‍රත්‍ය වෙද්දී තනියෙන් එක ප්‍රත්‍යක් විතරක් නෙමෙයි යෙදෙන්නේ. ප්‍රත්‍ය රාශියක් යෙදෙනවා එක අවස්ථාවකදී. ඉතින් මේ අවස්ථාවවලදී ඒ තනදී යෙදෙන ප්‍රත්‍යයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දේශනා කරද්දී මේ ප්‍රත්‍ය ගැන, මේ ප්‍රත්‍ය යෙදීම ගැන කොයි ප්‍රත්‍යයන් තවත් එහා සමග යෙදෙන්නේ මොනවත් එක්කද, වෙන මොනවා ප්‍රත්‍ය එක්කද යෙදෙන්නේ කියන එක ගැන දැනගන්නට තමයි මේ ප්‍රත්‍ය වර්ගීකරණය අවශ්‍ය වෙන්නේ. ඒක පහසුවෙන් ඉගෙන ගන්නට. ඉතින් මෙතන මේ ප්‍රත්‍ය වර්ගීකරණය කියන මේ සටහන මේ කොලය මේ සාන්නසලට දීලා ඇති මම කලින් මේක මම පාඩම් කරන්නත් කියන්නේ නැති සාන්නසලට මම කියන්නේ නැති. ඉතින් එතනදී මේ ප්‍රත්‍ය ඝන වර්ගීකරණයක් තියෙනවා. ප්‍රත්‍ය ඝනයක් කියන්නේ මොකක්ද? එතන ඝනයක් කියන එක අපි දන්නවා. ඝනයක් කියන්නේ සමූහයක් කියන එක. ඒ සමූහයක් කියන එක. එතකොට මේ සමූහයක් ඇතුලේ යම්කිසි ප්‍රත්‍ය ගණනක් තියෙනවා. හැම එකකදම තියෙනවා. එතකොට දැන් මෙතන ප්‍රත්‍ය ගණ තියෙනවා 9ක් දක්වලා. ප්‍රත්‍ය ගණ මෙතන 9ක් තියෙනවා. එතකොට මේ ආරම්මන ගණය, සහජාත ගණය, අනන්ත රූප නිස්සය ගණය, පකතූපනිස්සය ගණය, වස්තු පුරේජාත ගණය, පච්චාජාත ගණය, නානාක්කනික කම්ම ගණය, රූපාහාර ගණය, රූප ජීවිත ඉන්ද්‍රිය ගණය කියලා මේ විදිහට ප්‍රත්‍ය ගණ 9ක් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍ය ගණ 9ට අදාළ වෙන ප්‍රත්‍ය තියෙනවා 8ක්. ප්‍රධාන ප්‍රත්‍ය 8ක් තියෙනවා. එතකොට මේ පළවෙනි එක තමයි ආරම්මන. ඊට පස්සේ දෙවෙනි ප්‍රත්‍ය තමයි සහජාත. තුන තමයි උපනිස්සය. හතර පුරේජාත. පච්චාජාත. ඊට පස්සේ හයවෙනි එක ඊට පස්සේ ඉන්ද්‍රිය තියෙනවා. ඒතර මේ විදිහට තමයි මේ ප්‍රත්‍ය 8 එන්නේ. ඉතින් මේවට කියනවා ප්‍රධාන ප්‍රත්‍ය කියලා. මේ 8ට ආරම්මන, සහජාත, උපනිස්සය, පුරේජාත, පච්චාජාත, කම්ම, ආහාර, ඉන්ද්‍රිය කියන ටික. එතකොට මේ ප්‍රත්‍ය 8ක් මේ විදිහට අරගෙන තියෙන්නේ මේ ප්‍රත්‍ය 24න් සූවිසි ප්‍රත්‍යයන්ගෙන් ඒ සූවිසි ප්‍රත්‍ය වල එන සියලු ප්‍රත්‍යයන් මේ 8ට බහලා කතා කරන්නට පුළුවන්. මේකට ඇතුළත් කරන්නට පුළුවන්. මේ 8ට ඇතුළත් කරන්න පුළුවන්. අනිත් ප්‍රත්‍ය ඔක්කොම ටික. ඒ නිසා තමයි මෙතන මේ විදිහට බෙදීමක් එන්නේ.
ප්‍රත්‍යඝන 9ක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ ප්‍රත්‍යඝන 9ට අදාළ වෙන්නේ අදාළ වන ප්‍රධාන ප්‍රත්‍ය 8ක් තියෙනවා කියලා කිව්වනේ නේද? මේක එතකොට මේ ප්‍රධාන ප්‍රත්‍ය 8 මේ ප්‍රත්‍යඝන 9ට ඇතුළත් වෙන තැනදී ආරම්මන ගණය කියන එක ගත්තාම මේ ආරම්මන ප්‍රත්‍ය තමයි ආරම්මන ගණයට ඇතුළත් වෙන්නේ. ඊළඟට සහජාත එක ගත්තාම සහජාත ගණය තමයි ඇතුළත් වෙන්නේ. උපනිශ්‍රය ප්‍රත්‍යය ගත්තයින් පස්සේ උපනිශ්‍රය ප්‍රත්‍යය තැන් දෙකක තියෙනවා. අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍යයටත් යනවා, පකතු උපනිශ්‍රය ප්‍රත්‍යයටත් යනවා. ඊට පස්සේ පුරේජාත ප්‍රත්‍ය යනවා වස්තු පුරේජාත ප්‍රත්‍යයට. පච්චාජාත ප්‍රත්‍ය යනවා පච්චාජාත ප්‍රත්‍යයට. ඊට පස්සේ කම්ම ප්‍රත්‍යයට ඇවිල්ලා මේක ටිකක් විශේෂයි. මේ කර්ම ප්‍රත්‍ය අපි ගත්තයින් පස්සේ අපි ඉගෙන ගත්තා ත්‍රිරාශිය ඉගෙන ගන්න කාලේදී අපි ඉගෙන ගත්ත මතක ඇති මේක බෙදෙනවා කොටස් දෙකකට කර්ම ප්‍රත්‍ය එක සහජාත කර්ම කියලා එකක් තියෙනවා කිව්වා. ඊළඟට නානාක්ෂණික කර්ම කියලා තව එකක් තියෙනවා කියලා කිව්වා. ඒක මතක ඇතිනේ. එතකොට ඒකෙන් දැන් මේ කර්ම ප්‍රත්‍යයට අදාළව මේ මෙන්න මෙතන තියෙනවා සහජාත කම්ම කියලා එකක්. සහජාත කම්ම කියලා එකක්. එතකොට මේ සහජාත කම්ම කොටස සහජාත කම්ම කොටස තමයි මෙතන ඇතුළත් වෙන්නේ. හරි. ඊට පස්සේ නානාක්ෂණික කර්ම කියලා කොටසක් තියෙනවා කියවනේ. මේ නානාක්ෂණික කර්ම කොටස තැන් දෙකකට යනවා. එකක් මේ මෙතන පකතූපනිස්සය ගණයට යනවා බලව නානාක්ෂණික කම්ම කියන තැනට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ආයි ඒක ඇතුළත් වෙනවා බලව දුබ්බල නානාක්ෂණික කම්ම කියන ගොඩට. එතකොට මේක දැනට අපි දැනගත්තාම ඇති මේ කර්ම ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා සහජාත කර්ම සහ නානාක්ෂණික කර්ම කියන කොටස් දෙකකට අවස්ථා දෙකකට. එතනදී සහජාත කර්ම කියන එක සහජාත කර්ම කොටස සහජාත කම්ම කියන තැනට මෙන්න මෙතනට ඇතුළත් වෙනවා. සහජාත ගණයේ සහජාත කුඩා අණු ගණයට ඇතුළත් වෙනවා. ඊළඟට නානාක්ෂණික කර්ම කියන එක තැන් දෙකකට යනවා. පකතූපනිස්සය බලව නානාක්ෂණික එකටයි නානාක්ෂණික කම්ම කියන තැන බලව නානාක්ෂණික සමාන බලව දුබ්බල නානාක්ෂණික කම්ම කියන එකටයි ඇතුළත් වෙනවා. එතකොට ඔක ওই විදිහට බෙදෙනවා. ඊට පස්සේ ආහාර ප්‍රත්‍ය ගත්තයින් පස්සේ ඒක පහසුයි රූපාහාර කියන තැනට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ජීවිතේන්ද්‍රය ගත්තයින් පස්සේ ඒක රූප ජීවිතේන්ද්‍රය කියන ගොඩට ඇතුළත් වෙනවා. දැන් එනකන් හරි නේද? හරි. මෙතනට මුළු ප්‍රත්‍ය ගණන එනවා ප්‍රත්‍ය 56ක් එනවා. 56ක් එනවා කියලා කිව්වා. ඒ ප්‍රත්‍ය 56 එන්නේ කොහොමද? ආරම්මන වල 8යි, සහජාත වල 15යි. එතකොට 23යි. අනන්තර උපනිස්සය 7යි, 30යි. පගතූපනිස්සය 2යි, 32යි. වත්තුපුරේජාත වල 6යි, 38යි. පච්චාජාතයේ 4යි, 42යි. නානාක්ෂණික එකේ 1යි, 43යි. ඊළඟට රූපාහාරවල 3යි, 46යි. රූප ජීවිතේන්ද්‍රය 3යි 49යි. එතකොට මෙතනට එනකන් මේ ප්‍රත්‍ය ගණන 9 කියලා දක්වන තැනට එනකන් ප්‍රත්‍ය තියෙනවා 49ක්. ඊට පස්සේ මිශ්‍රක වර්ග වල තියෙනවා වර්ග 3ක් තියෙනවා. නමුත් මේ වර්ග 3 ඇතුලේ මේ පළවෙනි එක තියෙනවා සහජාත පුරේජාත මිශ්‍රක ලැබෙන අත්ති අවිගත නිස්සය කියලා. එතකොට මෙතන ඇත්තරම ප්‍රත්‍ය තියෙනවා 3ක්. ඊට පස්සේ පච්චාජාත ආහාර මිශ්‍රක ලැබෙන අත්ති අවිගත කියලා තියෙනවා මෙතන ප්‍රත්‍ය 2ක්.
ඊළඟට පච්චහාජාත ඉන්ද්‍රිය මිශ්‍රක ලැබෙන අත්ති අවිගත කියලා මෙතන තියෙනවා ප්‍රත්‍ය දෙකක්. එතකොට සමස්තය ගත්තාම ප්‍රත්‍ය කීයද? 7ක් තියෙනවා මෙතන මේ මිශ්‍රක එක ඇතුලේ. එතකොට මේ කලින් මෙතනට එනකන් තිබ්බ 49යි 7යි එකතු කරායින් පස්සේ මෙතන ඔක්කොම ප්‍රත්‍ය ගණන ප්‍රත්‍ය 56ක් ලැබෙනවා. වර්ගීකරණය කරන්න හේතුව සන්නහස මේ ප්‍රත්‍ය අර මං කලින් කිව්වනේ සන්නහස දැන් ප්‍රත්‍ය ශක්තියින් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ එක එක තැන්වල එක එක අවස්ථාවලදී එක එක ධර්මයන් නිදෙද්දී එතකොට මේ ප්‍රත්‍ය යෙදෙද්දී තනියෙන් ප්‍රත්‍යක් යදෙනවා කියන එකක් නෙමෙයි නෙවෙන්නේ එක අවස්ථාවකදී එක ප්‍රත්‍යක් යදෙනවා කියන එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍ය ගොඩක් යෙදෙනවා. එක අවස්ථාවකදී ප්‍රත්‍ය රාශියක් ප්‍රත්‍ය සමූහයක් එකතු වෙනවා. එතකොට සමූහයක් වශයෙන් යෙදෙද්දී ඒ තැනදී යෙදෙන ප්‍රත්‍ය ගණන ප්‍රත්‍ය ශක්තියින් ගණන වෙනස් වෙනවා. එතකොට ඒක ඉගෙන ගන්නට පහසු වෙන්න තමයි මෙහෙම බෙදීමක් කරන්නේ. එතකොට අපි මෙහෙම බෙදීමක් දැනගෙන තියෙද්දි අපිට පුළුවන් ඒ ඉදිරියේදී ඒ තැනට අදාළ අනුකූලව එක ප්‍රත්‍යක් එක තව ප්‍රත්‍ය යෙදෙන්නේ මොනවද කියන එක ගැන පහසුවෙන් ඉගෙන ගන්නට. කියන්නේ මේ විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර මේ දේශනා කරපු විදිහ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මෙහෙම වර්ගීකරණයක් අපි දැනගෙන ඉඳිද්දි. ඉතින් ඒ නිසා තමයි මේක පාඩම් කරන්න මතක තියාගන්න කියලා කිව්වේ. මේ ප්‍රත්‍ය 52. පැහැදිලිද දන්නේ සනස? නමුත් ඒක මේ පෙළේ නමුත් පෙළේ ඒ පිළිබඳව මේ ඝණයක් නැත්නම් ප්‍රත්‍ය ඝන වශයෙන් බෙදා දැක්වීමක් නැහැ. නමුත් ඒ දේශනාවට අනුකූලව සංග්‍රාහික මහරහතන් වහන්සේලාද ඒකේ කාරණාව ඉස්මතු කරන්න. පෙළේම තමයි තියෙන්නේ සන්නාස. මේක. ඒ කියන්නේ ප්‍රත්‍ය වර්ගීකරණය සම්බන්ධයෙන් වෙන මූලික කාරණා ටික පෙළේම තමයි තියෙන්නේ. ඒක එක කොටසක් තියෙනවා. ඒකෙදි එතකොට මේ යට මුල් කරගෙන තමයි දේශනාව කරගෙන යන්නේ. ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා. පෙළේම තමයි කාරණේ තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කොටස දේශනා කරේ නැහැ කියලා සඳහන් වෙනවා. එතකොට ඒක පාවිච්චි කරලා තියෙන්නේ අර මේ පෙළේ තියෙන කොටස්, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පහසුවෙන් තේරුම් ගන්නට. ඒ තැනට අනුකූල වෙන විදිහට. හරිද සනස? හරි. හරි. අපි දැනට සනස ඒ ටික දැනගෙන හිටීම ප්‍රමාණවත්. අපිට මේ ඉදිරියේදී මේ එක එකක් අරගෙන හිමීට ටික ටික සාකච්ඡා කරගෙන යනවා. එතකොට අපිට මේ පහසුවෙන් මේ ටික ඔක්කොම එකට තේරෙන්න ගන්නවා. මේ ඇයි මෙහෙම දෙයක් අපි ඉගෙන ගත්තේ මුලින්ම කියලා. දල වශයෙන් මම අදහසක් දුන්නේ ඇයි අපිට මේක ප්‍රයෝජනවත් වෙන්නේ කියන එක දැනට. ඉතින් මේ එක එකක් ගැන අපි මේ ඔක්කොම එකට එකතු කරගෙන එකපාර සියල්ලම ඉගෙන ගන්නේ නැහැ. අපි යම් තැනකින් පටන් අරගෙන හිමීට ටිකෙන් ටික මේක එක ඉගෙන ගන්නවා. ඒ නිසා සම්බන්ධයෙන් ලොකුවට කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක දැක්කහම කලබල වෙන්න එපා, බය වෙන්න එපා, මේක සංකීර්ණයි කියලා හිතන්න එපා. අපිට හිමීට මේ එක එකක් අරගෙන අපි මේක ලියාගෙන යමු. ඉතින් මට මෙත සනස ආවුසෝ දැන් අපි යම් දෙයක් ඔය අපි හිතමුකෝ දැන් කාරණාවක් සම්බන්ධයෙන් විදර්ශනා හැම කරනකොට එතකොට මේක නේද අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් මොකක් හරි සංසිද්ධියක් සම්බන්ධයෙන් ගත්තාම ඒ දැන් ප්‍රත්‍ය ශක්තියින් සමූහයක් විදිහට නම් යෙදෙන්නේ. එතකොට ඒ සමූහය දැනගෙන හිටියාම මෙතනදී මේ දැන් හරියට ඒක නිකන් අර ස්වරූපාර්ථ වගේ. දැන් සිත යෙදෙනකොට ඒකේ චෛසික මේ චෛසික මේ සිත සමග යෙදෙනා වගේ ප්‍රත්‍ය ශක්තියින් එක කාරණාවකදී මෙන්න මේ ප්‍රත්‍ය ශක්තියින් සියල්ල මේකත් එක්ක මේ එකතු වෙනවා කියන එක දැනගන්නද මේ වගේ වර්ගීකරණයක අවශ්‍යතාවය තියෙන්නේ. අපි වර්ගීකරණය කියන එක අපි කියන්නේ වර්ගීකරණය අපි කරන්නේ ප ဋ ාණේ ඉගෙන ගන්න ප්‍රත්‍යශක්තියින් ටික තේරුම් ගන්න. ඒතර ප්‍රත්‍යශක්තියින් ටික ඕන වෙන්නේ මොකද කියන එක තේරුම් ගත්තොත්, ඒ කියන්නේ ප්‍රත්‍යශක්තියින් සම්බන්ධයෙන් තියෙන අපිට මේ දැනුම අවශ්‍ය වෙන්නේ මොකද කියන එක තේරුම් ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රශ්නෙට මම හිතන්නේ පිළිතුරක් ලැබෙයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ආර්ය සත්‍ය ක්‍රමේදී සමුදේ විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ලෝභයනේ ප්‍රධාන වශයෙන් මූලික ණයේදී.
ඒතර ලෝභය තමයි දුකට හේතුව විදිහට දක්වන්නේ. ඒතර හේතුව සහ ඵලය ඒ ක්‍රමයට විස්තර කරන්නේ. ඊළඟට පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාව නිසා සංස්කාරයන් හට ගන්නවා. ඒතර සංස්කාරයන් නිසා විඥානය පහළ වෙනවා. ඒතර එතනදී ඒ ක්‍රමයට ඒ අංග 12කින් තියෙන ක්‍රමයට ද්වාදසාංගයක් තියෙන පටිච්චසමුප්පාදය. ඒතකොට එතනත් හේතුඵල විස්තරය කරන්නේ. එතකොට මේකත් හේතුඵල දේශනාව බුදුරජාණන් වහන්සේගේ. එතකොට මේ ක්‍රමයටත් ඒ හේතුඵල කියන එක බලන්නට පුළුවන් සන්නස. පැහැදිලි නැතිනේ සනස. ඉතින් සනසට මතක ඇති සමහර විට විසුද්ධි මාර්ගයේ දැන් මම හිතන්නේ හරිය සාකච්ඡා කරනවා ඇති සමහර විට නැත්තම් පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන්ුත් මට මතකයි නාවල සංසි පහුගිය දවස් දේශනා කරා. එතකොට ඒ තැන්වලදී ඒ පටිච්චසමුප්පාදේන තැන්වලත් අපිට විසුද්ධි මාර්ගයේ සහ වෙනත් අටුවාවල විස්තර කරනවා මේ ඒ තැනදී කියනවා මෙන්න මෙච්චර ප්‍රත්‍ය ගානක් තියෙනවා කියලා. මතක ඇති සමහර විට කියලා තියෙනවා නේද? ඇහුන්නේ නැස්සු මොකද? සම්මාදිට්ඨි සූත්‍රය ගාති හම්බුණා සම්දේන ප්‍රත්‍ය කියන ගොඩාක් කියලා. හරි හරි. ඒක තමයි. ඒ කියන්නේ ඒ තැන්වල මේ ප්‍රත්‍ය ටිකක් යදෙනවා කියලා. එතකොට ඒක අපිට භාවනාවේදී අපේ කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරගනිද්දී ඒ ප්‍රත්‍ය ටිකත් ඒ අර නාම රූප ධර්ම ටික යම් යෝගාවචරයක් යෝගියෙක් පරිග්‍රහ කරලා තියෙනවා නම් එයාට මේ ක්‍රමයට බලන්නට පුළුවන්. මේ කියන්නේ මේ ප ဋ ාණීන ක්‍රමයට. එතකොට ඒව පහසු වෙන්න තමයි මේ තැන්වලදී ඇතුළත් කරලා තියෙන්නේ මේ අටුවාවේදී මේ කරුණු ටික. එතකොට අපි ගත්තොත් චතුරාර්ය සත්‍ය ක්‍රමය කියන එක කෙටි ක්‍රමයක්. එතකොට පටිච්චසමුප්පාදය කියන එක මධ්‍යම ක්‍රමය. ඊළඟට ප ဋ ාණ කියන ක්‍රමය අති විස්තරිත ක්‍රමය. කියලා අපි එහෙම මේ කාරණේ තේරුම් ගත්තා නම් හොඳයි. ඒතර අති විස්තරිත ක්‍රමය දැනගන්නට උදව්වක් විදිහට තමයි මේ අපි මේ ප්‍රත්‍ය ඝන ගැන මේ විදිහට ප ဋ ාණිය ගැන ඒ අවශ්‍ය මූලික දැනුම සම්පාදනය කරගන්නේ. ඉතින් එතකොට මේ මට එතනදී විශේෂයෙන් මතක් වුණා සූත්‍රයක් මේ කාරණේ කියද්දි අපිට වැදගත් වෙන ඒ තමයි පහාරාද සූත්‍රය. පහාරාද සූත්‍රය මතකයි නේද? පහාරාද සූත්‍රයේ සහ මේක එනවා පාතිමොක්කට්ටපනක් අන්දගෙත් එනවානේ. පහාරාද සූත්‍රේන කරුණු ටික. අර එතනදී පහාරාද අසුරේන්ද්‍රයා එක්ක විසින සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඒ අසුරයෝ මහා සමුද්‍රයේ කාරණා 8ක් නිසා බොහොම සතුටින් ඇලිලා ගැලිලා අභිරමණය කරලා වාසය කරනවා කියලා. ඉතින් ඒ වගේ මේ තියෙන එක කාරණයක් ගැන මට මතක් කරන්න හිතුණා. ඒ තමයි මෙන්න මේ කාරණය. මහා මුහුදට උපමා කරලා කියනවානේ. සෙය්‍යතාපි පහාරාද මහා සමුද්දෝ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බහාරෝ න ආයතකේනේව පපාතෝ ඒවමේවං කෝ පහාරාද ඉමස්මින් ධම්ම විනයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා න ආයතකේනේව අඤ්ඤා පටිවේදෝ යම්පි පහාරාද ඉමස්මින් ධම්ම විනයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා න ආයතකේනේව අඤ්ඤා පටිවේදෝ අයං පහාරාද ඉමස්මින් ධම්ම විනේ පඨමෝ අච්චරියෝ අබ්භුතෝ ධම්මෝ යං දිස්වා භික්ඛු ඉමස්මින් ධම්ම විනේ අබිරමಂತಿ. එතකොට මේ කියපු පාඩේ සරල අදහස කිව්වොත් මේ මහා සමුද්‍රයේ අනුපුබ්බ නින්නෝ මේ අනුපිළිවෙලින් තමයි ගැඹුරට යන්නේ. අනුපුබ්බ පෝනෝ අනුපිළිවෙලින් තමයි මේවා නැමිලා තියෙන්නේ. ගැඹුරු පැත්තට යන්නේ ටිකින් ටික තමයි ගැඹුරට යන්නේ. අනුපුබ්බ පබ්බහාරෝ අනුපිළිවෙලින් තමයි මේක ගැඹුරට යන්නේ. තව දුරටත් පහතට නැවිලා තියෙන්නේ. ඉතින් ටිකින් ටික තමයි මේ මොහොත ගැඹුරු වෙන්නේ නේ. අටුවා මෙතන විස්තර කරනවා. ඉතින් මුලින්ම ඉතින් අඟලක්, අඟල් දෙකක්, අඟල් තුනක් ඔය විදිහට ක්‍රමානුකූලව ගිහිල්ලා ගව් ගණනින් ගැඹුරු වෙන තරමට මහා මුහුද ගැඹුරු වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ තැන්වල න ආයතකේනේව පපාතෝ මේ ප්‍රපාතයන් වගේ තියෙන එකපාර තියෙන ලොකු හෙලවල් කියන තැන් ඒ වගේ තැන් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර ටිකින් ටික තමයි මේ මහා මුහුද ගැඹුරු බවට පත් වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ ධම්ම විනය
අපේ ධර්ම විනයේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මේ අපේ තියෙන ශික්ෂාව, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ක්‍රියාවක් සහ අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒ කියන්නේ අපි සීලය පරිපූර්ණ කරන්න ඕන, සීලය හරියට කරන්නට ඕනේ. සමාධිය වඩන්නට ඕනේ. ඊට පස්සේ විදර්ශනා වඩන්නට ඕනේ. ඉතින් මේ විදිහට මේ ක්‍රමානුකූලව ගිහිල්ලා තමයි මේ ශාසනයේ තියෙන අඤ්ඤා පටිවේදු අරහත්ත්වය සාක්ෂාත් කරන්නේ. ඉතින් මේ අරහත්ත්වය සාක්ෂාත් කරන්නේ ක්‍රමානුකූලව පිළිවෙලින් ටිකින් ටිකට ගිහිල්ලා. එතකොට ඒකේ මුල කරන්න තියෙන දේවල් බොහොම පොඩි දේවල් ටිකක් තියෙනනේ. ඊට පස්සේ ටික ටික තමයි මේක දියුණු වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණය නිසා මේ බුද්ධ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලා මේ ශාසනය ඇලිලා ගැලිලා වාසය කරනවා. එතකොට මේක අච්චරිය අභූත ධර්මයක් කියලා කියනවා. ඉතින් මෙතන මට කියන්න ඕන විශේෂ කාරණය තමයි මේ බුද්ධ ශාසනයේ තියෙනවා නම් මේ විදිහේ අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, ඒ ප්‍රතිපදාවෙන් අරහත්ත්වය ලබනවා නම් ඒකට උපකාරක වෙන අනිත් කාරණා ටිකත් ඒ වගේ තමයි. ඒතර අපි ඉගෙන ගන්න මේ ධර්මය, අපි දැන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ප ဋ ාහන ධර්මයත් ඒ වගේ දෙයක්. ඒතර අපිට අනුපූර්වයෙන් ක්‍රමානුකූලව ටිකින් ටික ගිහිල්ලා මේක කරන්නට පුළුවන්. ඒතර එතනදී වැදගත්ම වෙන දේ තමයි ස්වාමීන් වහන්සේ අනුපූර්ව ක්‍රමයට යනවා නම් හැමදාම කරන එක. නිතරම කරන එක. කියන්නේ හැමදාම පොත කරනවා කියන එක නෙවෙයි. හැමදාම මේකේ අධ්‍යයනයක් කරන එක. ටිකක් හරි ටිකින් ටික මේකේ අධ්‍යයනයක් කරගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. කඩන්නේ නැතිව එක දිගටම. ඉතින් ඒ කාරණේම විශේෂයෙන්ම සිහිපත් කරනවා අපේ ස්වාමීන් වහන්සේලාට මේ අපේ අධ්‍යයනය කරගෙන යද්දී. හොඳයි. එතකොට දැන් අනුපිළිවෙලින් යද්දී ඉස්සෙල්ලාම අපිට ඉගෙන ගන්න තියෙන්නේ ටිකක් පහසු ක්‍රමයකට තමයි මේක අපේ ස්වාමීන් වහන්සේලා පැරණි ස්වාමීන් වහන්සේලා මියන්මාරේ හිටපු පාවිච්චි කරලා තියෙන ක්‍රම කීපයක් පාවිච්චි කරලා තියෙනවා ඇත්තටම. ඉතින් හොඳයි. ඉතින් එතකොට අපි මේ ප්‍රත්‍ය සියල්ලම ඔක්කොම අරගෙන එකපාර කතා කරන්නේ නැහැ. මුලින්ම අපි කතා කරන්නේ සහජාත ගණය. හරි. සහජාත ගණයෙන් තමයි කතාව පටන් ගන්නෙ. සහජාත ගණයේත් මේ සහජාත ගණය ගත්තයින් පස්සේ ඒකේ කුඩා කොටස් තියෙනවා. අනුගණ කියලා තමයි මම නමක් දුන්නේ ඒකට. උතර සහජාත කුඩා අනුගණය, සහජාත මධ්‍යම අනුගණය, සහජාත විශාල අනුගණය කියලා මේකේ කොටස් තුනක් තියෙනවා. මේවට කුඩා කියන්නේ ඇයි, මධ්‍යම කියන්නේ ඇයි, විශාල කියන්නේ ඇයි කියලා මම දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේක පසුව මම පැහැදිලි කරන්නේ. දැන් පැහැදිලි කරන්න ගියොත් මේක සමහර විට ඒක අසාර්ථක වෙන්නට පුළුවන්. ඒ නිසා දැනට මතක තියාගන්න එහෙනම් කොටස් තුනක් තියෙනවා. සහජාත කුඩා අනුගණය කියලා එකක් තියෙනවා. සහජාත මධ්‍යම ගණය කියලා එකක් තියෙනවා. සහජාත විශාල අනුගණය කියලා තව එකක් තියෙනවා. ඒකේ අනු කොටස් තුනක් එන්නේ. එතකොට ඒකෙනුත් අපි ඉස්සෙල්ලා පටන් ගන්නෙ මෙන්න මේ හේතු කියන කොටස. ඒ අනුගණයේ තියෙනවා කොටස් හතක්. හේතු, සහජාතාධිපති, සහජාත කම්ම, නාමාහාර, සහජාත ඉන්ද්‍රිය, ධ්‍යාන, මග්ග කියලා. ඒතර පටන් ගන්නෙ අපිට ඉස්සෙල්ලාම පටන් ගන්න තියෙන්නේ හේතු වලින්. හරි. දැන් හේතු අපි පටන් ගන්න තැනට අපි ඉන්නත් එපා නේද? පටන් ගන්නෙ කොතනින්ද කියලා කිව්වා. අපි කිව්වද හේතු වලින් පටන් ගන්නවා. නමුත් හේතු අපි තියෙන්නේ කොහෙද? ප ဋ ාහන ප්‍රකරණේ. එතකොට මේ තැනටත් දැන් අපි පුලිම පෙරලන්නේ පොත පෙරලගෙන යන්න ඉගෙන ගන්න ඕනනේ. හරි අපේ සානසලගේ අතේ පොත් ටික තියෙනව නේද? ඉතින් එතකොට එතනදී දැන් මුලින්ම අපි පළවෙනියට තියෙන ඉතින් මාතෘකාව අභිධම්ම පිටකේ ප ဋ ාහන ප්‍රකරණං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තික ප ဋ ාහනං ඊට පස්සේ මාතිකා නික්ඛේප වාරෝ කියලා තියෙනවා. ඒතර මේක මාතිකා නික්ෂේප වාරය. ඒතර එතනදී අපි ඉගෙන ගත්තා මේකේ කොටස් දෙකක් තියෙනවා. පච්චය උද්දේශ, පච්චය නිද්දේශ කියලා. එතකොට ඒක අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා සාමාන්‍යයෙන් නේ. ඒ කොටස තියෙනවා. එතකොට එතනින් මාතිකා නික්ෂේප වාරය කියන එක ඉවර වෙනවා. ඊට පස්සේ තව ටිකක් මේ මාතිකා නික්ෂේප වාරය ඉවර වුණා කොටසේදී පිටුව 9 වෙනි පිටුවේදී. ඒතර 9 වෙනි පිටුවේ මෙන්න මෙතන මේ පටිච්ච වාරෝ කියලා එකක් තියෙනවා. පටිච්ච වාරෝ කියලා එකක්.
තර මේ පටිච්ච වාරය කියලා ඇත්තට මෙතන මේ උඩට ආවනම් හොඳයි මේ අපි අර මාතෘකා අගටනේ යොදන්නේ සාමාන්‍යයෙන්. මෙන්න මෙතන තමයි මේ පන්නත්ති වාරය කියන එක යෙදෙන්නේ. පන්නත්ති වාරය නැත්තම් පුච්චා වාරය කියන එක. මම ඊයේ කිව්වා මෙතනදී ප්‍රත්‍ය අනන්ත අපරිමාණ සංඛ්‍යාවක් තියෙනවා. ප්‍රත්‍ය සමාවෙන්න. මෙතන ප්‍රශ්න අනන්ත අපරිමාණ සංඛ්‍යාවක් තියෙනවා. ප්‍රශ්න කොච්චරක් තියෙනවද කියලා නිම කරන්න බැරි තරමටම ප්‍රශ්න සියල්ල මේ මේ ප ဋ ාහන ප්‍රකරණයට අදාළ ප්‍රශ්න සියල්ලම මේ පුච්චා වාරයට ඇතුළත් වෙනවා කියලා. ඉතින් මේ පුච්චා වාරයේ තියෙන පිටු 8ක් 9ක් විතර වගේ තමයි තියෙන්නේ. තව දුරටත් පහළට පෙරලගෙන යද්දී 17 වෙනි පිටුවේදී තියෙනවා පන්නත්ති වාරෝ නිට්ඨිතෝ කියලා. එතනින් තමයි පන්නත්ති වාරය කෙලවර වෙන්නේ. හරිද? ඒ හරියට පෙරලා ගත්තද? හරිනේ? එහෙමයි තාන්න. හරි. ඊට පස්සේ තියෙනවා නිද්දේශ වාරය. ඊට පස්සේ පටන් ගන්නවා නිද්දේශ වාරය. ඒතර නිද්දේශ වාරයේදී අපි කිව්වා ඉස්සලම තියෙන්නේ මේ කුසල ත්‍රිකය කියලා. ත්‍රික ප ဋ ාණේ යන්නේ කුසල ත්‍රිකය තමයි ඉස්සල්ලාම කියන්නේ. ඒතර මෙතන නිද්දේශ වාරයේදී අපි කිව්වා මුලින්ම තියෙනවා. මෙතන මේ පටිච්ච වාරය තියෙනවා. ඊට පස්සේ සහජාත, පච්චය, නිස්සය වාරය, සංසට්ඨ වාරය, සම්පයුක්ත වාරය කියලා. ඒකට මේ වාර ටික කුසල ත්‍රිකයට අදාළව මේක ටික ප ဋ ාණයක් අර කිව්වේ ණය අර ක්‍රම ටික කිව්වේ ඊයේ. එතකොට ඒවයින් තියෙන අපි කියවනේ තික ප ဋ ාණ තියෙනවා, දුක ප ဋ ාණ තියෙනවා, ඔය විදිහට තියෙනවනේ. ඒ ටික. එතකොට ඒවයින් ඉස්සලම තියෙන තික ප ဋ ාණය. ඒතර ඒ තික ප ဋ ාණෙත් කුසල ත්‍රිකේ තමයි ඉස්සලම ඉන්නේ. ඒතර එතන ඉස්සලම තියෙන මේ පටිච්ච වාරය තියෙන්නේ. ඒතර පටිච්ච වාරය ඉඳන් පටිච්ච සහජාත පච්චය නිස්සය සංසට්ඨ සම්පයුක්ත. ඒතර මේ ටිකට කිව්ව නමක් මොනවාද? ච වාර කියලා. ඒතර ච වාර කොටස් ටික අපි ඉස්සෙල්ලා කතා කරන්නේ නැහැ. අපි කතා පටන් ගන්නෙ සාකච්ඡා පටන් ගන්නෙ පඤ්ඤා වාරයෙන්. ඒතර පඤ්ඤා වාරය අපේ පොතේ බුද්ධ ජයන්ති පොතේ 111 පිටුවේ තමයි 111 පිටුවේ අග තමයි තියෙන්නේ. එතනින් තමයි එතකොට පටන් ගන්නෙ. හරි නේද? මේ පිටුවට ගියාද 111ට? හරි. එතකොට 111 පිටුවේ දැන් අපි කියවනේ අර ප්‍රත්‍ය වර්ගීකරණේ. අපි දැන් කිව්ව මොකද්ද? සහජාත ගණයෙන් තමයි සාකච්ඡාව පටන් ගන්නෙ. සහජාත ගණයේදීත් සහජාත කුඩාණු ගණයෙන් තමයි පටන් ගන්නෙ. ඒතර එතන මුලින්ම තියෙන ප්‍රත්‍ය මොකක්ද? හේතු ප්‍රත්‍ය කියලා. හරි. දැන් ඔන්න අපි හේතු ප්‍රත්‍යෙන් තමයි අපි පටන් ගනින්නේ කතාව. ඒතර මෙතනින් තමයි හේතු ප්‍රත්‍යට අදාළ විස්තරය තියෙන්නේ. ඉතින් මම මේකට අදාළ මේ හේතු වලට අදාළ කොටස මුලින්ම සජ්ජායනා කරන්නම්. ඊට පස්සේ අපි එක එකක් ඒවේ අර්ථ කියාගමු. යම් කොහොමද ඉන්නේ අදාළ විස්තර ස්වරූපාර්ථ ආදිය අපි කතා කරමු. අවසරයි සන්නාසය නම් මම සජ්ජායනා කරන්නම්. අපි ඉදිරියේදී අපි සන්නාසලට මේ කොටස පුරුදු වෙන්න කියලා කියමු සජ්ජායනා කරන්න. කළා අපි එතකොට කවුරු හරි අපි සන්නාසලට ආශලට සජ්ජායනා කරන්න පුළුවන් නේ. හරි. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ අකුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චයේන පච්චයෝ
අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ විපාකාභ්‍යාකතා කිරියාභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ පටිසන්ධික්ඛනේ විපාකාභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං කටත්තා ච රූපානං හේතුපච්චයේන පච්චයෝ හේතු මූලකං. හරි. ඕක තමයි ප ဋ ාණයේ කුසල ත්‍රිකයට අදාළ වන පඤ්හා වාරේ පච්චයානුලෝමේ විභංග වාරේ හේතුවට අදාළ හේතු ප්‍රත්‍යයට අදාළ වෙන පාළිය. ඒක තමයි මම දැන් සජ්ජායනා කරේ. හොඳයි. එතකොට අපි මේ කතා කරන්නේ කුසල ත්‍රිකයට අදාළවනේ. දැන් මේ දේශනාව කරන්නේ මේ ටික ප ဋ ාණේදී. ඒතර කුසල ත්‍රිකයේ ස්වરૂපාර්ථ අපි මතක් කරගෙන යමු. පේසවන්නසලා දන්නවා දැනටමත්. ඒක මතක් කරගෙන යමු. මතක් කරගෙන ගියාම හොඳයි. එතකොට පළවෙනි පදය කුසල ධම්මා, දෙවෙනි එක අකුසල ධම්මා, තුන්වෙනි පදය අභ්‍යාකතා ධම්මා. කුසල ධම්මා වලට එන්නේ කුසල් සිත් 21යි චෛතසික 30. අකුසල ධම්මා වලට එන්නේ අකුසල් සිත් 12යි චෛතසික 27යි එන්නේ. විපාක ක්‍රියාසිත 20යි චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි. තර ඔය ටික තමයි අපිට කුසල ත්‍රිකයට අදාළ වෙන්නේ. තර මේ කුසල ධම්මා, කුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා වලට අදාළ වෙන පරමාර්ථ ධර්මයන් ටික අපි කෙටියෙන් මතක් කරගත්තා. ඒතර මේ ටික තමයි අපිට හේතු ප්‍රත්‍යයට අදාළ කරගෙන නොඑක් විදිහට එක එක අවස්ථාවලදී එක එක ප්‍රත්‍යයන් වලට අදාළ අපි හේතු ප්‍රත්‍යයට විතරක් නෙමෙයි හේතු ප්‍රත්‍යය සහ සෙසු ප්‍රත්‍යයන්ට අදාළව නොඑක් තැන්වලදී එක එක විදිහට බෙදලා පෙන්වන්නට තියෙන්නේ. ඒතර කුසල ධම්මා වලට එනවා කුසල් සිත් 21යි චෛතසික 38යි, අකුසල ධම්මා වලට එනවා අකුසල් සිත් 12යි චෛතසික 27යි, අභ්‍යාකතා ධම්මා වලට එනවා විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි කියන එක. පැහැදිලි ඉන්නේ සනස. ඕකේ. ලොකු දෙයක් නැහැනේ පැහැදිලි කරන්නනේ. හරි නේද ඒ කොටස? හරි සාරා. හරි. ඊට පස්සේ දැන් අපි ප ဋ ාණ පාළියේදී අපි මේ පඤ්හා වාරයේදී හේතු ප්‍රත්‍යයට අදාළව මේ කියපු වාක්‍ය තියෙනවානේ. මේ වාක්‍ය දැන් පොඩ්ඩක් විස්තර විග්‍රහ කරගන්නට ඕනේ. මෙතනින් එහාට. එතකොට පළවෙනි වාක්‍ය කිව්ව මොකක්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. ඊට පස්සේ කිව්වා කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ කියලා. එතකොට මේ වාක්‍ය ටික අපි පොඩ්ඩක් බෙදා ගන්නට ඕනේ. මොනවද මේ වාක්‍ය ඇතුලේ තියෙන්නේ කියලා.
හරි. එතකොට ඒකේ සරල අර්ථය කිව්වොත් කුසලෝ ධම්මෝ කුසල ධර්මයෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයන්ට හේතුපච්චේන පච්චයෝ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වේ. නොක තමයි කිව්වේ. එතකොට ඒක මම ලියනවා මෙතන. ඒක හරිනේ. එතකොට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා කිව්වේ. එතකොට මේ වාක්‍යයේ මේ කුසලෝ ධම්මෝ කියන එක මෙන්න මේ කුසලෝ ධම්මෝ කියන එකට කියනවා පද කියලා. ඒතර කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයන්ට කියන එකට කියනවා පදාවසාන කියලා. ඒතර ඒක තමයි පදය වාක්‍යයේ අවසානයේ වෙන්නේ. කුසලස්ස ධර්මයට පදය පදාවසානය කියලා කියනවා. ඊට පස්සේ මේකටම කියනවා නික මූල කියලා කියනවා. පද අවසානයේටම කියනවා මූලී කියලා. ඊට පස්සේ මේක ව්‍යාකරණානුකූලව ගත්තයින් පස්සේ කුසලෝ ධම්මෝ කියන එක මේ වාක්‍යයේ කර්තෘ. ඊළඟට කුසලස්ස ධම්මස්ස කියන එක වාක්‍යයේ මොකද්ද? සම්ප්‍රදානය. හරි. ඒතර හේතුපච්චේන පච්චයෝ කියන එක මේ වාක්‍යයේ කරණය. පැහැදිලිනේ මේ කියන සරලයි ඉන්නේ විස්තර කරන්න දෙයක් නැහැ නේ. කර්තෘ මෙයා තමයි එක් කරන්නේ. කුසල ධර්මිය තමයි කර්තෘ වෙන්නේ. ඒතර සම්ප්‍රදානය වෙන්නේ මොකක්ද? ඒක ලබන්නේ. කුසල ධර්මයාගේ ප්‍රත්‍යශක්තිය ලබන්නේ කවුද? අනිත් කුසල ධර්මියෝ. ඒ නිසා ඒක සම්ප්‍රදාන වෙනවා. ඊළඟට ප්‍රත්‍යශක්තිය මොන ශක්තියෙන්ද මේ සිද්ධිය කරන්නේ? කරන්නේ කවුද? හේතු ප්‍රත්‍යයෙන්. ඒතර නිසා ඒක කරණීය වෙනවා. එතකොට මෙතන මේ කර්තෘ තමයි වාක්‍යයේ. එතකොට ප්‍රත්‍යය කුසලස්ස ධම්මස්ස කියන එක ප්‍රත්‍යෝත්පන්න. ඒතර හේතුපච්චේන පච්චයෝ කියන එක ප්‍රත්‍ය ශක්තිය. පැහැදිලිනේ. ඒතර ප්‍රත්‍ය වෙන්නේ කුසල ධර්මයෝ. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඒත් කුසල ධර්මයෝ. මේ ප්‍රත්‍ය නිසා හට ගන්නා වූ කුසල ධර්මයන්. ඊළඟට හේතුපච්චේන පච්චයෝ කියලා කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. ඒතර ප්‍රත්‍ය තියෙනවා, ප්‍රත්‍යෝත්පන්න තියෙනවා. ඊට අන්‍ය වූ දෙයක් තමයි ප්‍රත්‍ය ශක්තිය වෙන්නේ. ඒතර මේවට අදාළ ස්වරූපාර්ථ ටික අපි ඉදිරියේදී බෙදා ගන්නවා. දැනට අපි මේක නිකන් වචනාර්ථය අරගෙන මේ වාක්‍යය තමයි මේක කඩලා පෙන්වුවේ, බෙදලා පෙන්වුවේ. ඒකට සටහන් කරගන්න වෙලාවක් අවශ්‍යයිද? හරි නේද? ඒක. හරි සම. හරි. මේ පළවෙනි වාක්‍යය තමයි ඒතර විස්තර කරගත්තේ නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා.
එතකොට ඊට පස්සේ තියෙනවා කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ. මේකත් වචනාර්ථ කිව්වොත් ඒක තමයි දෙවනි වාක්‍යය. ඇත්තට මේ දෙවනි වාක්‍යයේදී වෙන්නේ මේ පළවෙනි වාක්‍යයේ කියපු දේ තවදුරටත් විස්තර කිරීමක් වෙන්නේ. ඒතර කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ. ඒතර කුසලා හේතු කුසල හේතු ධර්මයෝ සම්පයුත්තකානං සමාවෙන්න සම්පයුත්තකානං කන්දානං සංප්‍රයුක්ත ස්කන්ධයන්ට හේතුපච්චේන පච්චයෝ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ වාක්‍ය තමයි දෙවනියට කියාගත්තේ. හරි. උතර අපි ඒකත් ලියාගමු. හරි. මේ දෙවෙනි වාක්‍යයත් උතර අපි සටහන් කරගත්තා. කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ කියලා. ඒතර මේ වාක්‍ය දෙකේදී මේ වාක්‍ය දෙකට නම් දෙකක් තියෙනවා දීලා. ඒතර මේ නම් දෙකත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නම් දෙක තමයි මේ පළවෙනි වාක්‍යයට කියනවා පළවෙනි වාක්‍යයට කියනවා වීථි නැත්තම් විධි කියන නම දෙනවා මේ පළවෙනි වාක්‍යයට. දෙවෙනි වාක්‍යයට දෙනවා නමක් අනුවාද කියලා. පළවෙනි වාක්‍ය වීථි දෙවෙනි වාක්‍ය විධි. සමාවෙන්න. පළවෙනි වාක්‍ය වීථි නැත්තම් විධි කියන නම් දෙකම ලැබෙනවා. මේකට කියනවා අනුවාද කියලා. දෙවෙනි වාක්‍යයට. මේ විස්තර කරපු දෙවෙනි වාක්‍යයට කියනවා අනුවාද කියලා. ඒතර අපි කියව මොකක්ද වීථියේදී නැත්තම් මේ විධි වාක්‍යයේදී මේ මුලින්ම කියපු ඒ අපිට කියන්නට ඕන කාරණේ බුදුරජාණන් වහන්සේ කියන කාරණේ ඒක සංක්ෂේපයෙන් තමයි කියන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා. ඊට පස්සේ අනුවාද පාළියේදී මේ කියපු කාරණය පළවෙනි වාක්‍යයෙන් කියපු කාරණය විස්තර කරනවා. කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ කියලා. ඒතර මෙතන කියන්නේ සාමාන්‍ය විදිහටනේ කුසලෝ ධම්මෝ කුසල ධර්මයෝ කුසල ධර්මයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒකේ විස්තරයක් වැඩි විස්තරයක් අදාළ වෙන්නේ නැහැ. ඒතර යටට ඇවිල්ලා කියනවා දෙවෙනි වාක්‍යයේදී කියනවා කුසල හේතු. මෙතන තියෙන්නේ මොනවද? කුසල හේතු. ඒ කුසල හේතු ටික සංප්‍රයුක්ත ස්කන්ධයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට මේ විදිහට මේක විස්තර වෙනවා. මේ වීති කියන එකේ අර්ථය ගත්තොත් මේ දෙකම මේ බුරුම පොත්වල පාවිච්චි වෙලා තියෙනවා. ඒතර වීති කියන්නේ දැන් ඒක යම් කිසි විදිහකට ගත්තොත් ඒක මහා මාර්ගයක් වගේ ප්‍රධාන පාරක් වගේ කියන අර්ථය. හරි. ඊට පස්සේ විධි කියන එක කියන්න පුළුවන් දැන් සූත්‍රවල අපි ගත්තොත් ව්‍යාකරණ සූත්‍රවල තියෙන විධි සූත්‍ර කියලා. ඒතර එකෙන් ප්‍රධාන වූ යම්කිසි ක්‍රියාවක් ප්‍රධාන විධියක් දක්වනවා. කලයුත්තක් දක්වනවා. ඒතර ඒ වගේ ඒ කියන අර්ථ දෙකෙන්ම එනවා කියලා මේ පොත්වල සඳහන් වෙනවා. මේ වීති විධි කියන එක. ඒතර අනුවාද එකේදී වෙන්නේ ඒක තවදුරටත් පැහැදිලි කිරීමක් තමයි වෙන්නේ. මෙතන මේ තව මේක සීලක්ඛන්ධ අභිනව ටීකාවෙන් පාඩයක් අරගෙන මේ ස්වාමීන් වහන්සේලා පෙන්නලා තිබුණා. ඒ තමයි අනුවාද විදයෝති පඨම වචනං විධි
තදාවිකරණ වශයෙන් පච්චා වචනං අනුවාදෝ. තර අනුවාද විදයෝති අනුවාද විදි යනු පඨම වචනං විදි. පළවෙනි වචනය තමයි විදිය වෙන්නේ. ප්‍රථම වචනය. තදාවිකරණ වශයෙන් පච්චා වචනං අනුවාදෝ. තදාවිකරණ වශයෙන් කියන්නේ තං ආවිකරණ වශයෙන්. කියන්නේ පළවෙනි වචනේ ආවිකරණයේ වශයෙන් ඒ දුර එක තවදුරටත් විවරණය විස්තර කිරීම වශයෙන් පච්චා වචනං අනුවාදෝ. පසු වෙන වචනය අනුවාදය කියලා කියනවා. එතකොට එහෙම තමයි මේක බෙදා ගන්නට අවශ්‍ය වෙන්නේ. මේ දැනුම අපිට අවශ්‍ය වෙනවා මේ තේරුම් ගන්න මේ ප ဋ ාණේ මේ විභංග වාරයේදී කොහොමද වාක්‍ය බෙදලා තියෙන්නේ කියලා. මේ එක එකක් ගානේ අපිට ස්වරූපාර්ථ ඉදිරියේදී හිඳගෙන යන්නට වෙනවා. ඒ නිසා මේ දැනුම අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙත් අපි සවන්නාසලා අවශ්‍ය නම් සටහනක් යොදා ගන්න.